ඉතින් අද අපේ මාතෘකාව දත්ත සමුදාය කළමනාකරණ පද්ධති. නැත්නම් දත්ත සමුදාය කළමනාකරණය කියලාත් අපිට කියන්න පුළුවන්. දත්ත සමුදාය කළමනාකරණය. දැන් එතකොට අපි ඉගෙන ගත්ත දත්ත සහ තොරතුරු ගැනත් ඕගොල්ලන්ට මතක තියෙන්න ඕන. මේ අපි කතා කරපු දත්ත තමයි මේ දත්ත සමුදාය කළමනාකරණය යටතේ අපි කළමනාකරණය කරන්න යන්නේ. ඒක ඇත්තටම අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මොකද්ද දත්ත සමුදායක් කියලා කියන්නේ කියලා. ඩේටාබේස් එකක් කියන්නේ මොකද්ද? එතකොට දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කරලා තියෙන ස්ථානයකට අපිට කියන්න පුළුවන් දත්ත සමුදායක් කියලා. හරිද? දත්ත විශාල ප්‍රමාණයක් අපි විවිධ කාරණා මත ගබඩා කරලා තියාගන්න සිද්ධ වෙනවා අපිට. එතකොට අපි ඒකට කියනවා දත්ත සමුදායක්. එතකොට ගොඩක් වෙලාවට මේ දත්ත සමුදාය ගබඩා කරලා තියන්නේ පරිගණකවල අතිරුවක් ගබඩා කරන අවස්ථා තියෙනවා. නමුත් දත්ත සමුදාය වැඩිපුර තියෙන්නේ පරිගණකවල තමයි අපිට දකින්න හම්බෙන්නේ. අපි හැම වෙලාවෙම දත්ත සමුදායක් පාවිච්චි කරන්නේ දත්ත ප්‍රමාණය විශාල නම්. විශාල දත්ත ප්‍රමාණයක් තියෙනකොට අපිට ඒවා දත්ත සමුදායක් තුළ ගබඩා කරන්න වෙනවා. එහෙනම් අපි දත්ත සමුදාය කළමනාකරණයේ යටතේ පළවෙනි මාතෘකාව විදිහට කතා කරමු. දත්ත සමුදායක් යනු දත්ත සමුදායක් යනු මොකද්ද මේ දත්ත සමුදායක් කියන්නේ අපි ලියාගමු එක යටතේ දත්ත සමුදායක් යනු විශාල දත්ත ප්‍රමාණයක් මනාව ගබඩා කර ඇති ස්ථානයක් ලෙස හැඳින්විය හැක. මේවා බොහෝ විට අත්යුරුව හෝ පරිගණක පාදකව මේවා බොහෝ විට අත්යුරුව හෝ පරිගණක පාදකව තිබෙනු දැකගත හැක. එතකොට මේ අත්යුරු සහ පරිගණක පාදක දත්ත සමුදාය ගත්තාම අපිට ඉංග්‍රීසියෙන් මේවට කියනවා අපි මැනුවල් සහ කම්පියුටර් බේස් ඩේටාබේස්. එතකොට මැනුවල් ඩේටාබේස් එකක් අත්යුරු දත්ත සමුදායක් සහ පරිගණක පාදක දත්ත සමුදායක් ගත්තාම කම්පියුටර් බේස් ඩේටාබේස් එකක් ගත්තාම මේ දෙක අතර අපිට කතා කරන්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් වගුවක් ඇඳගන්න. එතකොට අපිට මේකට ලක්ෂණ දෙපැත්තට අපි කතා කරමු. අත්‍යරු දත්තපාදකයක් ගත්තාම මේකට වැඩිපුරම ලිපි ලේඛන කඩදාසි ආශ්‍රයෙන් දත්ත ගබඩා කරයි. ලිපි ලේඛන කඩදාසි ආශ්‍රයෙන් දත්ත ගබඩා කරනවා. එතකොට පරිගණක පාදක දත්ත සමුදායක් ගත්තාම මේක වැඩිපුරම පාවිච්චි කරන්නේ පරිගණක ආශ්‍රිත ක්‍රමවේද මගින්. නැත්නම් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් දත්ත ගබඩා කරයි. ඉලෙක්ට්‍රෝනිකව දත්ත ගබඩා කරයි. එතකොට අත්‍යරු දත්ත පාදකයක් සාමාන්‍යයෙන් නිර්මාණය කිරීම පහසුයි. හැබැයි නඩත්තුව අපහසුයි. ඒ කියන්නේ පවත්වාගෙන යාම අපහසුයි. ඉතින් එතකොට ඒකේ අනිත් පැත්ත අපිට පරිගණක පාදක දත්ත සමුදායක් ගන්න පුළුවන් නිර්මාණය කිරීම පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන්. පහසුවෙන් නිර්මාණය කළ හැක පහසුවෙන් නඩත්තු කළ හැක. නිර්මාණය කිරීම නඩත්තු කිරීම හරි පහසුයි. තව ලක්ෂණයක් ගත්තොත්
නිර්මාණය කිරීමේ පිරිවැය ගත්තොත් මැනුවල් ඩේටාබේස් එකක් අපිට පොතක් අරගෙන ඉරි ටික ගහගත්තාම ඩේටාබේස් එක නිර්මාණය කරලා ඉවරයි. ඒ කියන්නේ වියදම අඩුයි. නිර්මාණය කිරීම පහසුයි වගේම නිර්මාණ වියදම අඩුයි. නැත්තම් ආරම්භක පිරිවැය අඩුයි කියලා අපි ලියමු ඒක. ආරම්භක පිරිවැය අඩුය. හැබැයි කම්පියුටර් බේස් ඩේටාබේස් එකක් හදද්දී පරිගණක පාදකව ඒකට ආරම්භක පිරිවැය දරන්න වෙනවා. ආරම්භක පිරිවැය වැඩි. ලොකු වියදමක් දරන්න වෙනවා. තව ලක්ෂණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ මේ කරුණු ටික ලියා ගන්න ඕන. තව ලක්ෂණයක් විදිහට ගත්තොත් පිටපත් කිරීම අපහසුයි. ඒ කියන්නේ අපිට දත්ත සමුදායේ පිටපතක් එහෙම ගන්න ඕන නම් ඒකට ටිකක් මහන්සියක් දරන්න වෙනවා. ඒ කියන්නේ එක්ක ෆොටෝකොපි ගහන්න වෙනවා නේද? ඒ වගේ. ඉතින් එතකොට ඒක ගත්තොත් පරිගණක පාදකවල අපිට කොපි පේස්ට් කරන්න විතරයි තියෙන්නේ. දැන් ඔය ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය නිර්මාණය කරන ගොඩක් මෘදුකාංග තියෙනවානේ. ඇක්සස් වලින් අපිට පුළුවන් SQL තියෙනවා, MySQL තියෙනවා, Oracle database තියෙනවා, MariaDB තියෙනවා, ගොඩක් ජාති තියෙනවානේ. මේ මොකෙන් හැදුවත් database එක අපිට පහසුවෙන්ම නිකන් තප්පරෙන් දෙකෙන් කොපි කරන්න පුළුවන්. ඒකින්ද පහසුවෙන් පිටපත් කළ හැක කියලා ඒකට ලියමු. පහසුවෙන් පිටපත් කළ හැක. ඉක්මනට පිටපතක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් මේ අත්‍යවුරු දත්ත සමුදායක දත්ත අණු පිටපත් වෙනවා. දත්ත අණු පිටපත් වෙනවා කියන්නේ දාපු දත්තයක් ආයේ දැමෙන්න තියෙන අවස්ථාව වැඩි. දත්ත අණු පිටපත් වීම. දැන් බලන්න උදාහරණයක් විදිහට මම කියන්නද සරල දෙයක්. අපි හිතමු අපි දැන් මේ දවස්වල දකිනවා මොනවා හරි ආයතනයකට යනවා නම් එළිය පොතක් තියලා තියෙනවා ලියන්න. නමයි නේද ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් නම්බර් එකයි ලියලා අස්සම් කරන්න. එහෙම තමයි ලියලා තියෙන්නේ. සමහර වෙලාවක් දාන්න තියෙනවා. ඉතින් එතකොට ඒක අත්‍යවුරු දත්ත සමුදායක් විදිහටනේ සලකන්නේ. හැබැයි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ එහෙම අතින් ලියන්නේ නැතුව ඒගොල්ලෝ පාවිච්චි කරනවා එතන පරිගණක පාදක ක්‍රමයක්. ඒ කියන්නේ පරිගණකයක දත්ත ගබඩා කරන්න ක්‍රමයක්. දැන් අර අපි දැකලා තියෙනවා මේ මොකද්ද මේ QR කෝඩ් එකක් ගහලා අපේ ෆෝන් වලින් ස්කෑන් කරන්න අර ඇප් එකක් එහෙම දාලා තියෙන්නේ. එතකොට ඒක පරිගණක පාදකයි. ඒ කියන්නේ ඇත්තටම ආපු පරිශීලකයෙක්ව අනන්‍යව අඳුර ගන්න පුළුවන්. මෙයාම තමයි මේ ඊළඟ පාරත් ආවේ. වගේ වැඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දත්ත අණු පිටපත් වෙන්නේ නැහැ ඒ වෙලාවේදී. එකම දත්තේ දැන් අර පොතේ ලියද්දි මම ලියපු එක ආයෙ දවසක් යනකොට ආයෙ ලියනවා. ඒ වුණාට මේ රෙකෝඩ් දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. පෙරලලා බලන්නම වෙනවා මෙහෙම ආවද කියලා. ඉතින් ඒක ඇත්තටම අපහසුයි. ඒ කියන්නේ දත්ත අණු පිටපත් වීම තියෙනවා මැනුවල් වල. දත්ත අණු පිටපත් වීම අඩුයි. දත්ත අණු පිටපත් නොවේ කියලා අපි ගමු. දත්ත අණු පිටපත් නොවේ. ඒ කියන්නේ නොවේම කියලා කියන්න බෑ. එහෙම නොවන තැනට අපිට කටයුතු කරන්න පුළුවන්. එකම දත්තේ නැවත සටහන් වෙන එක වළක්වන්න පුළුවන් පරිගණක පාදක දත්ත සමුදායවල. ඊළඟට දත්ත ආපසු ලබා ගැනීම අපහසුයි. මං කිව්වේ දැන් හදිස්සියේ දැන් ඕන වෙනවා මෙහෙම. දැන් ඒගොල්ලෝ අර දිනෙයි වෙලාවයි එක්ක අපේ පොතක දාගන්නේ මොකද? යම්කිසි දවසක් සම්බන්ධයෙන් ඒ ආපු පුද්ගලයන්ව හොයන්න ඕන නම් ඒ පොත පෙරලලා තමයි හොයන්න වෙන්නේ. සමහරවිට දැන් එක පොතක් ඉවර වෙලා තව පොතක් තමයි දැන් ලියලා තියෙන්නේ. එතකොට අර පොත හොයන්නත් නැහැ. ඉතින් මේ වගේ වෙලාවක දත්ත ආපසු ලබා ගැනීම අපහසුයි. දත්ත ලබා ගැනීම රිට්‍රීවිංగ్ ලබා ගැනීම අපහසුයි. හැබැයි පරිගණක පාදකවල සමහර වෙලාවට දිනේ ගැව්වා සර්ච් කරා. ඒ දිනේට අදාළ ඔක්කොම එනවා. එහෙනම් දත්ත පහසුවෙන් ලබාගත හැක. ඊට පස්සේ දැන් අත්‍යවුරු දත්ත පාදකවල ආරක්ෂාව ගැන බැලුවොත් දැන් බලන්නකෝ අර අත් හොදලා වතුර පිටින් ගිහින් ලියනකොට අර පොත් ගන්න දෙයක් නැහැ. කොලේ දෙමිලා නේද? එතකොට දත්ත වලට තියෙන ආරක්ෂාව මොකද වෙන්නේ? දත්ත වලට තියෙන ආරක්ෂාව ඉතාම අඩුයි. කොළ ඉරෙන්න පුළුවන්, හානියටපත් වෙන්න පුළුවන්. ඒක සමහරවිට එළිය තියලා තියෙන්නේ.
වැස්සොත් එමෙනවා. ඔය වගේ ගැටලු තියෙනවා. ඉතින් ඒකින්ද දත්තවල ආරක්ෂාව දත්තවලට ඇති ආරක්ෂාව අඩුය. හැබැයි පරිගණක පාදකවල ඉහළ ආරක්ෂාවක් ඇත. ඉතින් දත්තපාදකවල ඇත්තටම ආරක්ෂාව වැඩි කරගන්න දත්තපාදක පාවිච්චි කරන දත්තපාදක ක්‍රියාත්මක කරන කට්ටිය දත්තපාදකවල ආරක්ෂාව වැඩි කරගන්න එක එක ක්‍රියාමාර්ග ගන්න ඕන. දැන් දත්තවලට ඇති ආරක්ෂාව අඩුයි කියන එක ඉලෙක්ට්‍රොනික වලත් වෙන්න පුළුවන්. පරිගණක පාදක දත්තපාදක වලට හානි වෙන්න පුළුවන්. හැබැයි අපිට ආරක්ෂාව වැඩි කරන්න ක්‍රම තියෙනවා ඕන තරම්. පොතක තියෙනවට වඩා පොතක් අපි කොච්චර පරිස්සම් කරන්න ඕන. කොච්චර පරිස්සම් කරලා කබඩ් එකක දාලා වහලා ලොක් කරලා තිබ්බත් අවුරුද්දකින් දෙකකින් අරන් බලනකොට කාව කාලා මීයෝ කාලා තියෙන්න පුළුවන් මේක. නැත්නම් අපි දන්නේම නැතුව කබඩ් එකක තිබ්බ කබඩ් එකක උඩ ඉඳලා පාතට මේ මොකද්ද වහලෙන් ලීක් වෙලා වතුර පාරක් වැටිලා වතුර උඩ ඉඳලා පාලට ගලාගෙන ගිහලා අර පොත් එමිලා. ඉතින් දත්ත වලට ඇති ආරක්ෂාව ඒකේ අඩුයි. ඉලෙක්ට්‍රොනික වලදී අපිට දැන් කලින් අපි පරිස්සම් කරන්නනේ කබඩ් එකට දැන් මේත් හානි වුණා. හැබැයි ඉලෙක්ට්‍රොනික වලදී අපිට එහෙම මේ ගබඩා කරන්න දඟලන්න ඕනේ. ඒ කියන්නේ ආරක්ෂා කරන්න පොඩි ක්‍රම වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. සල්ලෝගෙන පාස්වර්ඩ් එකක් දැම්මම කාටවත් ලොක් වෙන්න බෑ. එන්ක්‍රිප්ට් කරන්න පුළුවන්. මොකද එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ ඒ දත්ත කියවන්න බැරි කරලා තියන්න පුළුවන්. කවුරු ගත්තත් වැඩක් නැහැ කියවන්න බෑ කාටවත්. ඔය දැන් ඔය එක එක පද්ධති වලින් පාස්වර්ඩ් ජෙනරේට් කරද්දි පද්ධති වලට එතකොට පාස්වර්ඩ් එක සේව් වෙන්නේ ඇත්තටම පරිශීලකයා ඇතුළත් කරපු පාස්වර්ඩ් එකෙන්ම නම් ඩේටාබේස් එක ඕපන් කරාම පාස්වර්ඩ් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ Gmail පාස්වර්ඩ් එක Google සර්වර් එකේ තියෙනවා නම් ඒගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙම හදන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හදන්නේ ඔයා ගහන පාස්වර්ඩ් එකත් গুপ্তකේතන වෙලා ආකේතනය වෙලා තමයි යන්නේ. එන්ක්‍රිප්ට් වෙලා යන්නේ. එතකොට ඩේටාබේස් එක ආරක්ෂිතව ගබඩා වෙනවා. ඒ තියෙන තැන. ඉතින් මේ වගේ ලක්ෂණ අපිට ගොඩක් කතා කරන්න පුළුවන් මැනුවල් ඩේටාබේස් වලදී. මැනුවල් ඩේටාබේස් වලදී ඇති වෙන අඩුපාඩු මගහැරලා පරිගණක පාදකවලදී විශේෂ උපක්‍රම පාවිච්චි කරලා දත්ත පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේවා තමයි දත්ත සමුදායක ලක්ෂණ විදිහට අපිට කතා කරන්න වෙන්නේ. ඊළඟට අපි කතා කරමු දෙයක් ගැන. මොකද්ද දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් කියන්නේ මොකද්ද ඊළඟට? අපි දැන් කතා කරේ දත්ත සමුදායක් කියන්නේ මොකද්ද කියලා. අපි දැන් යනවා දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් යනවා. database management system එකක්. දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය. මේවට ඉංග්‍රීසියෙන් කියනවා අපි database management system කියලා. DBMS. මොකද්ද මේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් කියලා කියන්නේ? අපිට දත්ත සමුදායක් වඩාත් කාර්යක්ෂම විදිහට ගබඩා කරලා තියාගන්න විවිධ මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම දත්ත සමුදාය කළමනාකරණ database management software කියලා කියන්න පුළුවන්. එතකොට මේකෙදි දත්ත සමුදාය ගබඩා කරන්න ආපහු ගන්න විවිධ දත්ත සමුදාය කළමනාකරණ මෘදුකාංග භාවිත කරලා දත්තවල කළමනාකරණය තහවුරු කරගන්න පුළුවන්. අපි මේම ලියාගමු එක යටතේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් යනු කියලා අපි ලියාගමු. දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් යනු දත්ත මනාව කළමනාකරණය කර ගැනීම සඳහා භාවිත කරන තාක්ෂණයකි. මේ සඳහා විවිධ දත්ත පාදක කළමනාකරණ මෘදුකාංග රාශියක් භාවිත කරයි. දත්ත පාදක කළමනාකරණ මෘදුකාංග රාශියක් භාවිත කරයි. ඇප් කියනවා database app තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට ඇප් කියන වචනේනේ පාවිච්චි කරන්නේ ඇප්ලිකේෂන් කියලා කියන්නේ ඇප් කියන જાතිය තමයි පාවිච්චි කරන්නේ. උදාහරණ විදිහට
උදාහරණ අපිට මොනවාද එක්සැම්පල් තියෙන්නේ දත්ත සමුදාය කළමනාකරන ලේසිම දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංගය තමයි දැනට Microsoft ආයතනයෙන් තියෙන Access දත්තපාදක කළමනාකරණය. Access වල තියෙන ලේසිය තමයි දත්ත සමුදාය කළමනාකරණය කරන්න ඕන tools තියෙනවා ගොඩක්. ඔයාලට table වලට tool තියෙනවා, query වලට tool තියෙනවා. මොනවද කියලා බලමු query කියන්නේ. ඊට පස්සේ form වලට query තියෙනවා, report වලට query තියෙනවා. ඉතින් වෙන දත්තපාදක සමුදාය කළමනාකරන මෘදුකාංග වල මෙන්න මේවට තියෙන tool මේ හැම එකකටම tool නැහැ. ඇත්තටම ඕනම දත්ත සමුදායක තියෙන්නේ මේ query and table තමයි වැඩිපුර. form report වගේ ඒවට වෙන software පාවිච්චි කරන්න. හැබැයි Microsoft Access ඔයා පාවිච්චි කරනවා නම් ඒකේ ප්‍රධාන වශයෙන් ওই ටික තියෙනවා. ඊට අමතරව relationship හදන්න ගොඩාක් වැඩ තියෙනවා Access වල. ඉතින් Access කියන්නේ සරලම දත්තපාදක දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංගයක් විදිහට සලකනවා. ඊට අමතරව Microsoft SQL server කියන දත්තපාදක කළමනාකරන මෘදුකාංගය තියෙනවා. දැන් Access පාවිච්චි කරන්නේ අපි තනි පුද්ගල පරිගණකයක් ඇතුලේ දත්ත සමුදායක් කළමනාකරණය කරන්න. හැබැයි සේවාදායකයක් තුළ දත්ත සමුදායක් කළමනාකරණය කරන්න අපිට ඉතාම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් Microsoft SQL server කියන මෘදුකාංගය. ඊට අමතරව MySQL පාවිච්චි කරන්න පුළුවන් අපිට වෙබ් පාදක දත්ත සමුදාය කළමනාකරණය කරද්දී. වෙබ් පාදක දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංග කියන්නේ මේ අන්තර්ජාලය හරහා අපිට දත්ත සමුදායක් කළමනාකරණය කරන්න ඕන. ඊට අමතරව ඔය MariaDB එක එක ඒවා තියෙනවා මේ මට මතකත් නැති එක එක නම් ගොඩාක් තියෙන Oracle database පරණ දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංග තියෙනවා. දැන් DBase වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ ඔය OpenOffice base තියෙනවා. ඉතින් මේ විවිධ ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් දත්ත සමුදාය නිර්මාණය කරන්න. ඉතින් අපි ඊළඟ කොටසෙන් බලමු දත්ත සමුදාය කොහොමද අපි නිර්මාණය කරන්නේ, මොන ආකාරවලින්ද නිර්මාණය කරන්නේ. ඒතකොට මේ උදාහරණ ටික අපි ලියලා ඉවර කරගමුකෝ මේ ටිකට ඉස්සෙල්ලා. right. දැන් මේ දත්ත සමුදාය නිර්මාණය කරද්දී දත්ත සමුදාය මෘදුකාංග වලින් කරන හැටි අපි පස්සේ බලමු. මෘදුකාංග ගැන දැම්මම අපි මොනවත් කතා කරන්නේ නැහැ. මොකද database එකක් හදන්න කලින් අපි database එකක ආකෘතිය ගැන සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන ඉන්න ඕන. database එකක් නිකන් හදන්න බෑ. හරිද? ඔය database වල තියෙනවා database schema නැත්නම් අපි කියන්නේ database එකක් දිහා අපි බලන දර්ශනය ගැන අපි ඉගෙන ගන්නවා. database එක කොහොමද හැදෙන්නේ? එතකොට ඕකේ views තියෙනවා. ඒ views ගැන අපි ඉගෙන ගන්න නැතුව අපිට database හදන්න බෑ. ඔය දත්ත සමුදාය වල තියෙන database මොනවාද අපි කියනවා මේ normalization කියලා ඔය තියෙන දෝෂ ඉවත් කරන විදි. ඒවා අපි අයින් කරලා database එකක් හදන්න ඕන normalize කරලා. එතකොට ඒ වැඩේ ඉගෙන ගන්න නැතුව අපිට මේ software වලින් database හදන්න බෑ. එහෙම හදන්න පුළුවන් හැදුවට ඒ database සාර්ථක නැහැ. දත්ත අපි කියනවා database වල තියෙනවා data independence, දත්ත ස්වායත්තතාවය. මේ data independence නැතුව අපිට database එකක් handle කරන්න අමාරුයි. database එකක් පාවිච්චි කරන්න අමාරු වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕන database එකක් කොහොමද හැදෙන්නේ කියන එක. ඉතින් database එකක් සාමාන්‍යයෙන් හැදෙන විදි කීපයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් database එකක් හැදෙනවා flat නැත්නම් පැතලි ගොනු විදියට flat file විදියට database එකක් හැදෙනවා. O level කලපු කට්ටිය දන්නවා ඇති flat file database කියන්නේ මොකක්ද කියලා. අපි උනාට ඉගෙන ගමු ඒක. අපි මේකට සිංහලෙන් කියනවා පැතලි ගොනු දත්ත සමුදාය. පැතලි ගොනු. එහෙම නැත්නම් database එකක් හැදෙනවා ප්‍රධාන වශයෙන් තව ආකෘතියකට relational කියලා. සම්බන්ධිත දත්ත සමුදාය. ඉතින් සාමාන්‍යයෙන් මේ පැතලි ගොනු වලින් අපි database හදන්න යන්නේ නැහැ. පැතලි ගොනු වලින් database හදන්නේ ඔය පොත්වල නේද? අත්‍යුරුව දත්ත සමුදායල් හදනකොට තමයි පැතලි ගොනු ආකෘතියට හදන්නේ. අපි උදාහරණ තරම් බලමු. ඉතින් මේක තමයි වඩාත්ම සාර්ථක විදිය. ඒතර මේ ලෝකේ දත්ත සමුදාය කළමනාකරණය කරන්න පාවිච්චි කරන හොඳම විදිහක් විදියට සලකනවා සම්බන්ධිත දත්ත පාදකය. ඉතින් මේවා වෙන්නේ කොහොමද කියන එක අපි තව ඉස්සරහට කතා කරමු. දැනට අපි මෙහෙම එකක් ලියාගමු. දත්ත සමුදායක් නිර්මාණය කිරීමේදී
ඒ සඳහා යොදා ගන්නා විවිධ ක්‍රමවේද ඇත. ඒවා නම් අපි 1 2 3 දාලා ලියමු. එක වර්ගයක් අපි කියනවා ඒක ගොනු පද්ධති නැත්නම් පැතලි ගොනු පද්ධති flat file database. පැතලි ගොනු flat file ඒක ගොනු කියලාත් කියනවා මේකට. ඊළඟට අපි මේ ජනප්‍රියවම කතා කරන සම්බන්ධක ආකෘතිය අපි ඒකට කියනවා relational database. දත්ත සමුදාය නිර්මාණය කරන්න පුළුවන් තව විදිහක් ජාල ආකෘතිය කියලා එකකුත් තියෙනවා. එතකොට අපි ඒකට කියනවා relational model කියලා. network model කියලා. network model. ඊළඟට දත්ත සමුදායක් නිර්මාණය කරන්න අපිට තව පාවිච්චි කරන්න පුළුවන් ආකෘතියක් තමයි object oriented වස්තු නැඹුරු ආකෘතිය. අපි කියන object oriented වස්තු නැඹුරු කියනවට වඩා ඔකට පාවිච්චි කරන වචනේ තමයි වස්තු සම්බන්ධක ආකෘතිය. අපි එහෙම ලියාගමු වස්තු සම්බන්ධක. object relational model වස්තු සම්බන්ධක ආකෘතිය කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දත්ත සමුදායක් නිර්මාණය කරද්දී මේ කියන ආකෘති වලින් දත්ත සමුදාය නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ඒ අතරින් ජනප්‍රියම වස්තු මොකද්ද? දත්ත සමුදාය නිර්මාණය කරන ක්‍රමවේදය තමයි මේ සම්බන්ධක relational database schema එක. සම්බන්ධක දත්ත ආකෘතිය. අපි යටින් ලියාගමු වෙනම ඡේදකින්. සාමාන්‍යයෙන් දත්ත සමුදායක් නිර්මාණය කිරීම සඳහා පැතලිගොනු ආකෘතිය සහ සම්බන්ධක ආකෘතිය භාවිත කරන අතර එහි ප්‍රධාන වෙනස්කම් කීපයක් පහත දැක්වේ. ඉතින් අපි බලමු ප්‍රධාන වශයෙන් මේ පැතලි ගොනුවක් නිර්මාණය වෙන්නේ කොහොමද? සම්බන්ධක ආකෘතියක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. පස්සේ අපි කෙටියෙන් කතා කරලා දාමු ජාල ආකෘතිය සහ මේ වස්තු සම්බන්ධක ආකෘති කොයි වගේද කියලා. ප්‍රධාන වශයෙන් අපිට මේ පාඩමට අදාළ වෙන්නේ සම්බන්ධක දත්ත ආකෘති. සම්බන්ධක දිත දක කියලා කියනවා. ඉතින් අපි බලමු කොහොමද මේ පැතලි ගොනු ආකෘතියක් නිර්මාණය වෙන්නේ කියලා. පැතලි ගොනු ආකෘතියක පැතලි ගොනු ගත්තාම සියලුම දත්ත තනි වගුවක් තුල ගබඩා කරන ස්වරූපයක් අපිට දකින්න හම්බ වෙනවා. උදාහරණයක් විදිහට මට දත්ත ගබඩා කරන්න ඕන ළමයි ඉගෙන ගන්න විෂයන් ගැන. අපි එච්චර ලොකු එකක් ගන්න නැතුව මෙහෙම ගමු. ළමයිගේ ක්‍රීඩා නිවාස. එතකොට මට සිසුන්ගේ ක්‍රීඩා නිවාස ගැන තොරතුරු ගබඩා කරන්න මම සිසුන් කියලා වගුවක් හදනවා. මම පොතක ඉරි ගහලා බෙදා ගන්නවා දැන් මේක මේ. ශිෂ්‍ය වගුව. ස්ටුඩන්ට් ටේබල් එක. ශිෂ්‍ය අංකය මම දානවා මෙතන. මම සිංහල වචන පාවිච්චි කරන්නේ නැහැ. ස්ටුඩන්ට් ID, ස්ටුඩන්ට් නේම් මම නේම් කියලා විතරක් දැම්මා. ස්ටුඩන්ට් නේම් කියලාම දාන්නම් මොකද දැන් හවුස් නමත් එනවනේ. එතකොට ඒකත් නේම්නේ. ඒකෙන්ද මේක ස්ටුඩන්ට් නේම් වෙනවා. ST නේම් කියලා ගමු. ශිෂ්‍යයාගේ නම, පන්තිය, ක්ලාස්, house ID එක, ක්‍රීඩා නිවාසයට අංකයක් තියෙනවා නම් ඒක සහ house name එක. ඔය තොරතුරු අපි මේකට ගබඩා කරන්න යනවා වගුවකට. මම මේ ඊටාම සරල පැතලි වගුවක් ගත්තේ. දැන් මම තොරතුරු මේකට ගබඩා කරගෙන යනවා. 1001 කියන නිමල් 1001 කියන 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 10
12 B පන්තියේ ඉන්නේ. එයා 0.1 කියන හවුස් එකේ ඉන්නවා. අපි හිතමුකෝ 30 කියලා. එක්දාස් දෙක කියන කමල් එයා ඉන්නේ 12 B පන්තියම කියමු. එයා විජය කියන හවුස් එකේ ඉන්නේ. 1003 කියන කසුන් අපි හිතමු එයා 12 A කියලා. එයා 3 කියන හවුස් එකේ ඉන්නවා. මොකද්ද හවුස් එක? ගැමුණු. හවුස් 3ක් ඇති. දැන් තව ළමයි ඉන්නවනේ. 1004 කියන අමල් මේ ස්ටුඩන්ට් ID කියන්නේ ඇඩ්මිෂන් නම්බර් එක කියලා හිතන්න. එයා ඉන්නේ 12 D පන්තියේ. එයා 0.130. ඔන්න ඔහම හවුස් ටික බෙදීගෙන යනවා දැන් 1005 නාමල් එයා ඉන්නේ 12 C පන්තියේ. එයා 0.2 විජය. 1006 පියල් ඔක්කොම කට්ටිය එල් අකුරෙන් ඉවර වෙන අය. එයා ඉන්නේ 12 A පන්තියේ. එයා 0.3 ගැමුණු. දැන් බලන්න 30 කියන හවුස් එක මේ ටික විතරක් ගමුකෝ. 30 කියන හවුස් එක මේ වගුව ඇතුලේ දෙපාරක් සටහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මම තව පාටකින් පෙන්නන්නම් විජය කියන හවුස් එක ගැන තොරතුරු මේකේ දෙපාරක් සටහන් වෙලා තියෙනවා. දෙපාරක් නෙමෙයි. ඉතින් වගුව තව පාතර යනකොට බොහෝ පාරක් වාර ගාණක් සටහන් වෙලා තියෙනවා අපිට දකින්න හම්බ වෙනවා. ඊළඟට ගැමුණු කියන එක ඒත් දෙපාරක් මෙහෙම සටහන් වෙලා තියෙනවා. දැන් මේ එකම දත්තය නැවත නැවත සටහන් වීම අපි සලකන්නේ මේ එකම දත්තය නැවත නැවත සටහන් වීම සලකන්නේ අපි data duplication එකක් විදියට. දත්ත අනුපිටපත් වීම කියලා කියනවා. අන්න දැන් මෙහෙම දත්ත අනුපිටපත් වුණාම මොනවාද තියෙන ගැටලු? මම මේ පොඩි වගුවකින් ගත්තේ. දත්ත අනුපිටපත් වුණාම මොනවාද එන ගැටලු? දත්ත පැහැදිලිව තෝරගන්න අමාරු වෙනවා. දැන් ඇත්තටම කියනවා නම් 30 කියන හවුස් එකේ ළමයි කවුද කියන්න අපි මේ 30 වචනයට අදාළ ළමයි ඔක්කොම තෝරලා ගන්නවා මේකේ. බැරි වෙලාවත් 30 කියන හවුස් එක මේ වගුවෙන් අයින් කරන්න වුණා. ඉස්කෝලේ හවුස් එක වෙනස් කරන්න යනවා 30 කියලා හවුස් එකක් නැහැ දැන් 30 වෙනුවට වෙන හවුස් එකක් දාන්න යනවා. එතකොට අපි මේ 30 කියලා ලියලා තියෙන හැම රෙකෝඩ් එකක්ම හොයාගෙන මේවා ඔක්කොම මකන්න වෙනවා දැන් මේ වගුවේ. මම මේ අඳපු වගුව සරල වගුවක් හින්දා මේකේ අපිට දත්ත අනුපිටපත් වීම ඊටාම පොඩ්ඩයි බලන්න හම්බුනේ. මම තව උදාහරණයක් ඊට පස්සේ ගන්නවා. එතකොට ඒක ඇත්තටම දත්ත අනුපිටපත් වෙලා තියෙනකොට අපිට දත්ත යාවත් කාලීන කරන්න තරමක් අපහසුයි. ඒ හින්දා දත්ත මෙහෙම අනුපිටපත් වෙන්න දෙන්න හොඳ නැහැ. මේක වැරද්දා. අපි ඉතින් පහත උදාහරණය සලකන්න කියලා පැතලි ගොනුවකට මෙන්න මෙහෙම වගුවක් ඇඳගමු. මෙන්න මේ වගුව සලකන්න. මේ වගුව දිහා බැලුවාම ඔයගොල්ලන්ට බැලුව බැලමට පේනවා 1001 නිමල් 12B කියන රෙකෝඩ් සෙට් එක නැවත සටහන් වෙලා. ඊළඟට 1002 අමිලගේ රෙකෝඩ් සෙට් එකත් නැවත සටහන් වෙලා. නැවත සටහන් වෙලා. ඊළඟට තව බලන්න S.1 මැත්ස් කියන එක නැවත සටහන් වෙලා.
ඊළඟට S.3 IT කියන එකත් නැවත නැවත සටහන් වෙලා. බලන්න මේ වගුවේ හැමතැනම දත්ත නැවත නැවත සටහන් වෙලා තියෙනවා. එහෙම වෙන්නේ ඇයි? එක ළමයෙක් විෂයන් ගොඩක් තෝරගෙන තියෙනවා මේකේ. ඒ වගේම එකම විෂය ළමයි ගොඩ දෙනෙකුත් කරනවා. ඉතින් එතකොට මේ දත්ත නැවත නැවත සටහන් වෙනවා. ඉතින් එකම වගුවක් ඇතුලේ විවිධ වර්ගයේ දත්ත ගබඩා කරලා තියෙද්දී තියෙන ලොකුම ගැටලුව තමයි මොකද්ද ලොකුම ගැටලුව? එකම දත්තය නැවත නැවත දත් සටහන් වෙනවා. අපි ඒකට කියනවා දත්ත ද්වීකරණය සිදු වෙනවා නැත්නම් දත්ත අණු පිටපත් වෙනවා. අපි කියනවා data duplication. ලියා ගන්න පහත දැක්වෙන පැතලි ගොනු අගුව සලකන්න. right අපි යටින් ලියා ගමු මෙහෙම. ඉහත පැතලි වගුව සැලකූ විට එක් සිසුවෙක් විෂයන් කිහිපයක් හදාරන බැවිනොත් එක් විෂයක් සිසුන් කිහිප දෙනෙකු තෝරාගෙන ඇති බැවිනොත් ශිෂ්‍ය තොරතුරු සහ විෂය තොරතුරු වගුවේ ස්ථාන කිහිපයක සටහන් වී තිබෙනු දැකිය හැක. මෙය දත්ත අණු පිටපත් වීම ලෙස හඳුන්වනු ලබයි. දැන් ඔය වගුව ගත්තාම දැන් හිතන්න මෙහෙම. අපිට ඕන වෙනවා යම්කිසි අලුත් කිරීමක් කරන්න දත්තයක. උදාහරණයක් විදිහට අමිල 12A පන්තියෙන් 12D පන්තියට වැටෙනවා. දැන් මම මේ ඇඳලා තියෙන විදිහට ගත්තොත් නම් එක ළඟ අමිලගේ රෙකෝඩ් ටික තියෙනවා. ඒකින්ද ඔයාලට මේ A වෙනුවට D දාලා අප්ඩේට් කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම වගුවක මේ ටික එක පිළිවෙලට නෑ. ඒ කියන්නේ දත්ත සමුදාය වගුවක දත්ත අනුපිළිවෙලට තියෙන්න ඕන කියලා කොහෙවත් කියලා නෑ. තන තියෙන්න පුළුවන්. මං ඉතින් අමිලගේ රෙකෝඩ් හොය 12A එක 12D කරගෙන යනවා මෙහෙම. එතකොට මට මග ඇරෙන්න පුළුවන් සමහර රෙකෝඩ්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ වගේ වගුවකින් දත්ත ආපහු ගන්නකොට ඉතාම අකාර්යක්ෂමයි දත්ත ආපහු ගැනීම. අපි මේ වගේ වගුවකට කියන්නේ අසාමාන්‍ය නැත්නම් අප්‍රමත කරන වගුවක්. අපි කියනවා abnormal නැත්නම් anomalized table එකක්. මේ ටේබල් එකේ ගොඩක් තියෙනවා anomaly. අප්‍රමත වගුවක් මේක. ඉතින් අපි මේ වගුව ප්‍රමත කරන්න ඕන. මේක normal form එකට හරවන්න ඕන, normalize කරන්න ඕන. එහෙම කරාම තමයි මේ වගුවක ගුණාත්මක භාවය වැඩි වෙන්නේ. ඉතින් ඒක කරන්න බෑ නිකන් ආවට ගියාට. ඒකට තියෙනවා ප්‍රමත කරන ක්‍රමවේද. අපිට පස්සේ දැන් මේ වගුව දිහා බැලුවම මේකේ අඩුපාඩු තියෙනවා. එහෙනම් අපි මේක අඩුපාඩු නවත්තලා මේක කරගන්නේ කොහොමද කියලා බලමු. ලියා ගන්න වෙනම ඡේදකින් ඉහත වගුවේ ඇති අඩුපාඩු මගහරවා ගනිමින් එම වගුව සම්බන්ධක වගුවක් බවට පරිවර්තනය කළ හැක. right දැන් අපි බලමු එතකොට සම්බන්ධක දත්ත වගුවකින් අපි කොහොමද මේ වැඩේ කරන්නේ. දැන් මම මේ වගුව පොඩ්ඩකට එහාට දානවා. මේ වගුව දැන්ට එපා. මම දැන් එන්න යන්නේ සම්බන්ධක වගුවකට. අපි කියනවා ඒවට මොනවද? රිලේෂනල් ටේබල් කියලා. මොකද්ද මේ රිලේෂනල් ටේබල් කියන්නේ? සියලුම දත්ත තනි වගුවක ගබඩා කරනවා වෙනුවට සම්බන්ධයක් තියෙන වගු කීපයක මේක ගබඩා කරනවා. දැන් මේක දිහා බැලුවොත් අපි කලින් ඇඳපු වගුව දිහා බැලුවොත් මේ වගුව ඇතුලේ විවිධ ආකාරයේ දත්ත තියෙනවා. මොනවද තියෙන දත්ත? මේක නිකන් බැලුවොත් මේක ඇතුලේ ගබඩා කරලා තියෙනවා ශිෂ්‍යයින්ගේ පෞද්ගලික තොරතුරු තියෙනවා.
මේකේ තියෙනවා ස්ටුඩන්ට් data නේද? ශිෂ්‍ය තොරතුරු තියෙනවා. ශිෂ්‍යයාගේ අංකය, නම, පන්තිය කියන්නේ ශිෂ්‍යයාගේ තොරතුරක්. ශිෂ්‍යයා හොයාගන්න පුළුවන් නේ ඒකේ. නමක් තියෙනවා නම් පන්තියක් දන්නවා නම් අල්ලගන්න බැයිද අපිට? පුළුවන්. ඊළඟට විෂයේ අංකය තියෙනවා, විෂයේ නම තියෙනවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් තොරතුරුත් මේක ඇතුලේ තියෙනවා. තව જાතියක් තියෙනවා මේ ලකුණු. ළමයි විෂයන් වලට ගත්තු මාක්ස් තුනත් මේකේ ගබඩා කරලා තියෙනවා. ඒ කියන්නේ මට බැලූ බැලමට මේකේ ප්‍රධාන තොරතුරු කැටගරීස් තුනක් තියෙනවා පේනවා. ඒ කියන්නේ මේවා එකම වගුවක නොතිබිය යුතු ඒවා. එහෙනම් මම මොකද කරන්නේ? මේවා වෙන් වෙන් වශයෙන් වගුවල නිර්මාණය කරනවා. කොහොමද මේවා වෙන් වෙන් වශයෙන් නිර්මාණය කරන්නේ වගුවල? මම ශිෂ්‍ය වගුව කියලා එකක් හදනවා ඉස්සෙල්ලා. ඒකේ ස්ටුඩන්ට් ID එකයි නමයි පන්තියයි ගබඩා කරනවා. දැන් ශිෂ්‍යාංකය 1001 කියලා ළමයෙක් හිටියා. ඒක හිටපු ළමයි දෙන්න කවුද? නිමලුයි අමිලයි. එහෙනම් 1001 1002 කියලා ළමයි දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් නිමල්, අනික් එක්කෙනා අමිල, 12 B එකේ 12 A එකේ මම අර පස්සේනේ D කරේ. 12 මෙතන A නේ තිබිලා මම D කරේ. අපි A කියලාම ගමු. ඔයගොල්ලෝ ලියාගෙන නැත්තේ A කියලානේ. දැන් මේකට අපි කියනවා ශිෂ්‍ය වගුව. දත්ත අණු පිටපත් වුණාද? නෑ. දත්ත අණු පිටපත් වුන්නේ නෑ. ඩේටා ඩුප්ලිකේට් වෙලා නෑ මේකේ. ඊළඟට මම සබ්ජෙක්ට් වගුව කියලා එකක් හදනවා. ඒකේ තියෙනවා සබ්ජෙක්ට් ID එකයි name එකයි. එතකොට බලන්න සබ්ජෙක්ට් ID අපේ කලින් උදාහරණ වගුවේ සබ්ජෙක්ට් ID තියෙනවා S1 2 3 8. දැන් මම මේක දාගන්නවා S1 S2 S3 S8 නේ තියෙන්නේ. ඒ ටික දානවා S8. මොකද්ද S1? බලන්න එක තිබ්බ විෂයන් maths සිංහල IT ඉංග්‍රීසි ඊට පස්සේ maths සිංහල IT ඉංග්‍රීසි. දැන් ඒ දෙකම හරි. ඒ කියන්නේ ළමයින්ගේ තොරතුරුත් අපි ගබඩා කරා, විෂයන් වල තොරතුරුත් ගබඩා කරා. හැබැයි මේ දෙක අතර සම්බන්ධය කොහොමද සම්බන්ධය හැදෙන්නේ? ළමයි විෂයන් තෝරගෙන ඒවට ලකුණු ගන්නවා. අපි තව ටේබල් එකක් හදනවා ස්ටුඩන්ට් සබ්ජෙක්ට් කියලා. ඒකේ තියෙනවා ශිෂ්‍ය අංකය, විෂය අංකය, ලකුණු. 1001 කියන ළමයා S බිඳුවයි 1ට ලකුණු 74යි. 1001 කියන ළමයා S බිඳුවයි 2ට ලකුණු 82යි. 1001 කියන ළමයා S බිඳුවයි 3ට ලකුණු 56යි.
1002 කියන ළමයා S බිඳුවයි එක 3ටනේ තියෙන්නේ. S බිඳුවයි එකට එක 3ට එකට 65යි 1002 කියන ළමයා S බිඳුවයි 3ට 91යි 1002 කියන ළමයා S බිඳුවයි 8ට 66යි. දැන් ඔයාට හිතෙයි මේකෙත් එකම දත්තය නැවත නැවත ලියවිලානේ කියලා. එමෙ හිතෙයිනේ. එමෙ හිතෙනව නෙමෙයි එහෙම පේනවා. මේ බලන්න. මේකෙත් එකම දත්තය නැවත නැවත සටහන් වෙලා. මේ හැබැයි කලින් තරම් වෙලාද? කලින් තරම් වෙලාද? නෑ. කලින් තරම් වෙලා නෑ. ඒකින්දා පැතලි ගොනුවක් සම්බන්ධක ආකෘතියකට හැරෙව්වහම data redundancy නැත්තම් දත්ත නැවත නැවත සටහන් වීම අවම කරගන්න පුළුවන්. අපි ඒකට කියනවා minimal data redundancy කියලා. minimal data redundancy කියලා කියනවා. minimal මොකද කියන්නේ minimal data redundancy. එකම දත්තය නැවත නැවත සටහන් වීම අවම කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ ශිෂ්‍ය අංකය මේ ශිෂ්‍ය අංකයත් එක්ක සම්බන්ධයි. මේ සබ්ජෙක්ට් අංකය මේ සබ්ජෙක්ට් අංකයත් එක්ක සම්බන්ධයි. ඒක තමයි අපි කියන්නේ මොනවා කියලාද? ඔය සම්බන්ධක වගු කියන අදහස. රිලේෂන්ෂිප් තියනවා මේවැ. රිලේෂනල් එතකොට. එහෙනම් අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. මාතෘකාව ලියා ගන්න සම්බන්ධක දත්ත පාදක. රිලේෂනල් database කියලා අපි කියනවා. පැතලි ගොනුවක ඇති දෝෂ ඉවත් කර ගැනීම සඳහා තනි වගුවක් ලෙස ඇති දත්ත වගු කිහිපයක් භාවිත කර ගබඩා කිරීමෙන් එකම දත්තය නැවත නැවත සටහන් වීමේ දෝෂය අවම කරගත හැක. මෙය minimal data redundancy. ඒ කියන්නේ එකම දත්තය නැවත නැවත සටහන් වෙන එක අවම වෙනවා කියන එක. මෙය minimal data redundancy ලෙස හඳුන්වයි. මේ වගු ආකෘතියත් පොඩ්ඩක් අඳගන්නකො උදාහරණයක් කියලා. ඉහත සම්බන්ධක වගුවේ ශිෂ්‍ය තොරතුරු එක්වර බැගින්ද විෂය තොරතුරු එක්වර බැගින්ද සටහන් වී ඇති බව දැකිය හැක. දැන් ශිෂ්‍ය වගුවේ තියෙන්නේ ශිෂ්‍ය තොරතුරු එකපාර ගානේ විතරයි. විෂය වගුවේ තියෙන්නේ විෂය තොරතුරු එකපාර විතරයි. ඒ කියන්නේ එකම දත්තය නැවත නැවත ලියවිලා රිපීට් වෙලා නැහැ දැන් ඒක. ඊට පස්සේ ලියා ගන්න. නමුත් අවශ්‍යතාවය මත ශිෂ්‍ය විෂය වගුවේ අවම දත්ත ප්‍රමාණයක් සටහන් වී තිබෙනු දැකිය හැක. අවශ්‍යතාවයේ අනුව තමයි ඔය දත්ත නැවත නැවත ලියවිලා තියෙන්නේ. ඒක එහෙම ලියුණා කියලා අර කලින් වගේ දත්ත එකම දත්තේ නැවත නැවත ලියුණා විදිහට අපිට සලකන්න බෑ. ඔහොම වුණා කියලා ගැටලුවක් නැහැ. මොකද ඔහොම වෙන්න එපා. මොකද ළමෙක් විෂයක් තෝරගෙන ඒකට ලකුණුත් අරගෙන තියෙනවානේ. ඒක පෙන්වන්න අපිට විදිහක් තියෙන්න ඕන. ඒකට තමයි ඔය අතිරේක වගුවක් පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාට සම්බන්ධක වගු කියලා කියනවා. මම දැන් මෙහෙම වැඩක් කරනවා. මම ඕගොල්ලන්ට දෙනවා පැතලි ගොනුවක්. පැතලි ගොනුව මේ විදිහට සම්බන්ධක වගු ආකෘතියකට හරවන්න ඕන. හරිද? එතකොට අපි බලමු
ඒක හරවන්න ඕගොල්ලොන්ට ලේසි වෙයිද අමාරු වෙයිද? දැන් මේක හරව ගත්තොත් හරියට ඕගොල්ලොන්ට අර දත්ත සමුදාය ප්‍රමතකරණය නැත්තම් ඩේටාබේස් නෝමලයිසේෂන් කියන තියරි එක ඉබේම තේරිලා. හරිද? ඒක ඉබේම තේරිලා ඒ ඔළුවට ඇවිල්ලා ඉබේ. ඒක ওই විදිහට සම්බන්ධකමක් වලට හරව ගන්න බැරි වුණොත් අපි ওই දත්ත සමුදාය ප්‍රමතකරණය ඉගෙන ගන්න ඕන හොඳට. පුළුවන් වුණත් ඉගෙන ගන්න ඕන එක වෙනම එකක්. හැබැයි මම මේ අඳින වගුව ඕගොල්ලොන්ට මේ විදිහට පැතලි ගොනු වලට හරියට පරිවර්තනය කරන්න පුළුවන් නම් ඕගොල්ලොන්ට ඉතිරි ඒවා ලේසි වෙයි කියලා මං හිතනවා. මම මෙන්න මෙහෙම වගුවක් ගන්නයි යන්නේ. මම මේ ටික ක්ලියර් කරනවා ඔක්කොම. මම මේ වගුව නිර්මාණය කරලා තියෙන පුස්තකාල තොරතුරු පද්ධතියකට. Library Information System. ඒකේ තියෙනවා පොත් අංකය book ID, පොතේ නම, ඇති ඒ වගේ ඉතින් ඔහොම විස්තර තියෙනවා. තව ඉතින් එක පොත්වල විස්තර තව ඉතින් මේකේ තියෙන්න පුළුවන්. අපි දැන්ට දාමු පොත් අංකයයි නමයි. ඊළඟට borrower ID නැත්නම් student ID එක ළමයෙක් නෙමෙයි එක ගෙනියන්නේ. student name, borrowed කියලා අපි දාමු. date එක එතනට වැටෙන්න ඕන. return මෙතනට එනවා. ගෙනිච්ච දිනේ ගේන දිනේ. මෙන්න මේ ටික තමයි ගබඩා කරන්නේ අපි. දැන් නිකන් බලමු එක්සැම්පල් එකක් විදිහට. 1 2 3 4 5 කියන පොත අපි හිතමුකෝ මේක මඩොල් දුව කියලා. එක්දාස් 24 කියන ළමයා අපි හිතමු යා නිමල් ගෙනිච්චා 10යි 5යි 2021. එතකොට රිටර්න් කරන්න ඕන දවස් 14කින් කියලා අපි හිතමු. එතකොට 24යි 5යි 2021. 1-3-4-2-1 කියන පොත අපි හිතමුකෝ හැරි පෝටර් කියලා. ඒකත් මේ 1024 කියන ළමයාම ඔන්න එකම தත්ත්වය නැවත නැවත සටහන් වෙනවා. ඔයාලට පේනවා ඇති. මේ දවසේම අරගෙන යනවා. ගෙනත් දෙන්නම් කියලා. පොත් දෙකක් ගෙනියනවනේ ලයිබ්‍රරි. දැන් මඩොල් දුව පිටපත් කීපයක් තිබිලා. ඒ කියන්නේ මේ 1 2 3 4 5 කියන මඩොල් දුව ඔන්න එකම தත්ත්වය නැවත නැවත ලිය වෙනවා. 1420 කියන ළමයා අපි හිතමුකෝ එයා අරුණ කියලා. එයා 11 වෙනිදා ගෙනියනවා 25 ගෙනත් දෙන්නම් කියලා. කොහොමනේ ලයිබ්‍රරි එක තොරතුරු ගබඩා කරන්නේ නේද? ඔය තනි පොතක අපි ඉරි ගහලා ගබඩා කරගන්නවා දැන්. ඊට පස්සේ 5 6 7 8 9 කියන පොත අපි හිතමුකෝ මොකද්ද? හත්පණ කියලා. ඒකත් මේ 1420 කියන අරුණ 11යි 5යි 20යි 21 ගෙනියනවා 25යි 5යි 20යි 21 ගෙනත් දෙන්න. 1 2 3 4 5 කියන මඩොල් දුවට දැන් ඒකට ගොඩක් ඉල්ලුම තියනවා කියලා අපි හිතමුකෝ ඒක උගන්වනවා මේ ටිකේ. මඩොල් දුව 1214 කියන ළමයා අපි හිතමුකෝ කමල් 15 වෙනිදා ගෙනියනවා 5යි 20යි 21 29 ගෙනත් දෙන්නම් කියලා. මෙන්න මේ විදිහට මම පැතලි වගුවක් නිර්මාණය කරා. පහත දැක්වෙන පැතලි වගුව සම්බන්ධක වගු ආකෘතියට පරිවර්තනය කරන්න.
දැන් ඔයා මේකේ තියෙන දත්ත වෙන වෙනම අඳුරගෙන ඔය එකම දත්තය නැවත නැවත සටහන් වෙලා තියෙන අවස්ථා අවම කරන්න මේ බලන්න. මේක එකම දත්තය නැවත නැවත සටහන් වෙච්ච වෙලාවක් මේ. මම ඔන්න එක එක පාටවල් වලින් පෙන්නනවා ඔයගොල්ලොන්ට. ඊට පස්සේ මේ 1024 නිමල් මේ රෙකෝඩ් එකම නැවත නැවත සටහන් වෙලා තියෙන්නේ. මේකම ආයි ලියවිලා තියෙන්නේ. ඒක වෙන පාටකින් දාන්නම් මම. මුළු වගුවේම දේවල් නැවත නැවත සටහන් වෙලා තියෙනවා. ඉතින් මේවා වළක්වන්න සම්බන්ධිත වගුවක් නිර්මාණය කරන්න බලන්න. හරි එතකොට මේකෙදි ඇත්තටම අපි වෙන් කරගන්න ඕන පොත්වල තොරතුරු එක වගුවකට. එක වගුවයි ශිෂ්‍ය තොරතුරු තව වගුවයි ඊට පස්සේ පොත් අංකයයි බුක් ID එකයි ස්ටුඩන්ට් ID එකයි දාලා බහැරට ගෙන ගිය දවසයි බාර දුන්නු දවසයි එන්න තව වගුවයි. ඉතින් ඕනනම් ඒක දෙකකටත් කඩා ගන්න පුළුවන්. කොහොම හරි කමන්නේ. ඕක මතක තියාගන්න අපි ලබන සතියේ දත්ත සමුදායක් නිර්මාණය කරන්න ප්‍රමතකරණය කරන්න ඕන ඉතුරු දත්ත ගැන අපි කතා කරමු.